ආයිබෝවන් ටාගට් මැත් channel එකට අදත් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. එතකොට මේ යන්නේ වෘත්ත කේන්ද්‍රය පාඩමේ අද යන්නේ 3 වෙනි දවසේ. එතකොට දැන් මේ වෙනකොට ඔයාලට වෘත්ත කේන්ද්‍රයේ තීර ගොඩක් කවර් වෙලා තියෙනවා. දණ්ඩක ත්‍රිකෝණයක, ඒ කියන්නේ මොකද්ද? ත්‍රිකෝණාකාරයක, ඊට පස්සේ මොකද්ද? ඝන අර්ධගෝලයක, ඝන කේතුවක, ඊට පස්සේ වෘත්ත ඡාපයක, ඊට පස්සේ වෘත්ත ආස්තරයක කියන ඒ කොටස් ටික ඔයාලට වෘත්ත කේන්ද්‍රයේ පිහිටුම ඔයා හදලා ඉවරයි. ඒවා සාධනය කරලා ඉවරයි. දැන් දන්න ඔයා කොහොමද ඒකේ සාධනය කරලා ඒගොල්ලන්ගේ වෘත්ත කේන්ද්‍ර හොයන්නේ කියලා. පැහැදිලිද? එතන අපි අද යන්නේ මේ අද අපිට තියෙන අවසාන දෙක. අවසාන තීරි කොටස් දෙක තමයි අපි මේ කරන්න යන්නේ. මොකද්ද? අද මම යනවා කරන්නේ මොකද්ද? පළවෙනි එක විදිහට කුහර අර්ධගෝලයේ වෘත්ත කේන්ද්‍රය පිහිටුම සාධනය කරන්න. මොකද්ද? කුහර අර්ධගෝලයක්. හරි. එතකොට ඝන අර්ධගෝලය කරා මොකද්ද? 3a බෙදී මටක් කරලා 3a බෙදී මටයි කියලා අපිට ආවේ. අපි දැන් යනවා මොකද්ද? කුහර අර්ධගෝලය. එහෙනම් මුලින්ම යන් ගන්නට අපි අඳුරු රූපයක්. ඒකෙත් අර විදිහටම මොකද්ද අපි ගන්නෙ? අනිවාර්යයෙන්ම අක්ෂ මත පිහිටෙන විදිහට තමයි ගන්න ඕනේ. මේ විදිහට අපි අඳින කුහර අර්ධගෝලයක්. අර ඒ වෙච්ච කුහර අර්ධගෝලයක්. ඒකෙත් අපි ගන්න මොකද්ද? x දුරකින් පිටින dx ද? නෑ. ඒක එහෙම නෙමෙයි ගන්නේ. කොහොමද? ඔයාට මම කිව්වා අපි මෙච්ච ගොඩක් ඒවා හැදුවේ. කියන්නේ වෘත්ත ඡාපයයි වෘත්ත ආස්තරයයි හැර කේන්ද්‍ර දෙකයි ඇල්ෆා අනත කරන ඒ වෘත්ත ඡාපයයි ආස්තරයයි හැර අනිත් සෑම එකක්ම අපි කරේ කොහොමද? x දුරකින් පිටින dx ගන්නකම කොටසක් අරගෙන. නමුත් මේකෙදිත් යන්නේ මොකද්ද? අර කෝණ ඇසුරේ මම ඔයාලට මතක් කරා කෝණ ඇසුරෙන් යන තුනයි තියෙන්නේ. මොකද්ද? එකක් තමයි වෘත්ත ඡාපය, අනිත් එක ආස්තරය, අනිත් එක තමයි මෙන්න මේ කුහර අර්ධගෝලය. එහෙනම් මොකද්ද මේකේ කරන්නේ? අපි ගන්න මොකද්ද? θ කෝණයක් ආනත කරන රේඛාවට dθ කෝණයක් ආපාදනය කරන. මෙන්න මේකේ. මෙන්න මේ වගේ කොටසක් අපි ගන්නවා. පැහැදිලිද? දැන් අපි ගමු මේකේ අරය y කියලා අපි ගමු මේකේ අරය y කියලා ගමු. පැහැදිලි සරල රූපයක් ඇන්දෙන් θ කෝණයක් ආපාදනය කරන රේඛාවට dθ කෝණයක් ආපාදනය කරන මෙන්න මේ වගේ ඝනකම එකක අපි ගත්තා. මොකද්ද? මෙන්න මේ වගේ පරතරයක අපි ගත්තා. මේ වගේ වෘත්තාකාර වලල්ලක් ගත්තේ. ඇයි මේක කුහරයක්? කුහරයක් කියන්නේ මේකේ පෘෂ්ඨ වර්ගඵලයක් විතරයි තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ වලල්ලක් තමයි දැන් සැලකුවේ. පැහැදිලිද? ඒක හරි. එහෙනම් දැන් මතක තියාගන්න නම් කෝණ වලින් 3යි යන්නේ. මේ තමයි ඒ 3 වෙනිය. එහෙනම් අපි ගන්න මේකේ මොකද්ද මේකේ තියෙන පෘෂ්ඨ වර්ගඵලයනේ අපි ගන්න මොකද්ද? ඒකක වර්ගඵලයක ස්කන්ධය සමානයි සිම්පල් m කියලා ගත්තා. මොකද ඒකක වර්ගඵලයක ස්කන්ධය සමානයි සිම්පල් m කියලා ගත්තා. එතකොට දැන් අපි ගත්ත මේකේ මේ දුර අපිට මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? අර එනම් මේක AD θ කියලා එනවා. අර AD θ කියලා. දැන් මෙතනත් මොකක්ද ඇවිල්ලා තින්නේ? මෙන්න මේ වගේ පොඩි වලල්ලක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි වලල්ලක් ඇවිල්ලා තිනවා. මේකේ අර අපි ගත්ත කවුරු කියලාද? y කියලා ගත්තා. මේ ඝනකම වෙන කවුද? AD θ කියලා එනවා. පැහැදිලිද? එහෙනම් මේකෙත් මොකද්ද? මේ තියෙන පොඩි සිලින්ඩර් ආකාර වලල්ලක්. එහෙනම් අපි ගත්තා 2πr h කියලා. මෙතන මොකක්ද දෙන්නේ? dm සමානයි 2πy AD θ. 2πy AD θ. මේකේ y කියන්නේ කවුද? y කියන්නේ කවුද? a sin θ. මේකේ y කියන එක කෙනා ගත්තා අපිට කවුද? a sin θ කියලායි සම්මුඛ පාදයෙන් කර්ම. එහෙනම් එනවා dm සමානයි 2π a sin θ AD θ. මෙතන ඒකක වර්ගඵලයක ස්කන්ධය එන්කින් වටින උතර වෙනවා. අපිට dm දෙනවා සරල උත්තරයක් 2π a වර්ග sin θ m d θ කියලා එනවා. බලන්න පොඩි ප්‍රශ්නයක් කිව්වද? අපි දන්න මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නේ මොකද්ද? x බා සමානයි මොකද්ද? x dm බෙදීම dm කියලා එනවා. මෙන්න මෙතන ප්‍රශ්නයක් එනවා. ඔයා කෝණවලදී ගණන් හදද්දී කොහොමද කරේ? කෝණවලදී ගණන් හදද්දී ඔයා කරේ අපි ගත්තේ දුරම කොහොමද ගත්තේ? ඇල්ෆා මොකද්ද මේ ඡාපවලදී ගත්තා ඍණ ඇල්ෆා ඉඳලා ධන ඇල්ෆා දක්වා නේ. ආස්තරයේත් ගත්තේ මොකද්ද? ඍණ ඇල්ෆා ඉඳලා ධන ඇල්ෆා දක්වා. නමුත් ඒකයි මේකේ අතර පැහැදිලි ගත්තොත් මේකේ මෙහෙම මොකක්ද වෙනස ගත්තොත් x බා සමානයි මේකේ සීමාව වෙන්නේ කී ඉඳන් දක්වාද? අන්න ඒක දෙවන්න ඕනේ. කීයේ ඉඳන් කීය දක්වාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරිද? එතකොට කීයේ ඉඳන් කීය දක්වාද කියන එක ගත්තොත් දැන් මේකෙත් මේක වෘත්ත කේන්ද්‍රය කවුද? මෙන්න මෙතනනේ. x කියලා ගත්තොත් a cos θ කියලා එන්නේ. එතකොට
x කියන දැන්ට අපි දානවා a cos θ කියලා. අපි සීමාවට පස්සේ යමුකෝ. මුලින්ම එනවා a cos θ. ඇයි x කියන්නේ කවුද? මම ඔයාලට පැහැදිලි කළා x කියන්නේ dm කියන ගන්න එක්කෙනා ගුරුත්ව කේන්ද්‍රයෙන් තිරස් දුර. එහෙනම් a cos θ වැඩි කිරීම dm කියන්නේ කවුද? 2phi a වර්ගය sin θ md θ බෙදීම අනුකලනය dm කියන එක රට එනවා 2phi a වර්ගය sin θ dθ m කියලා. පැහැදිලිද කතාව? හරි. එතකොට දැන් මෙන්න මෙතන පැහැදිලි කරන්න ඕනේ. මම ඒකින්ද දැන් මම මෙතන මේ ලියාගත්ත කොටස මෙතන ලියලා තියෙන හින්දා මම ඒක මකලා දානවා. එතකොට බලන්න දැන් මේකේ සීමාව මොකද්ද? ඔයාගේ ඔළුව වැඩ කරන නැති මේකේ කෝණේ 90ක් තියෙනවා. එහෙනම් ඍණ 90 ඉඳලා ධන 90 දක්වා. ඒ අර අපේ රටාවට. අපි දැන් රටාවට කොහොමද හිතන්නේ? අරකේ ගත්ත ඍණ ඇල්ෆා ඉඳලා ධන ඇල්ෆා දක්වා කියලා එහෙම. බලන්න ඒකේ ගත්ත විදිහ මෙහෙම. මෙහෙම තියෙන ඡාප කොටස් නම් අපි ගත්තා මේ වගේ පොඩි ඡාප කොටස් මේ. හරියට ඉතින් ඇල්ෆා තියෙනවනම් සම්පූර්ණ කෝණය මෙතනත් ඇල්ෆා නම් මේ වගේ ඡාප කොටස් අපිට මේ ඇල්ෆා ඉඳලා ඍණ ඇල්ෆා දක්වා හදිතයි. ඇයි මේ පටි කෑල්ලක් හැදෙන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ පොඩි පොඩි කෑලි ටිකක්, ඒ කියන්නේ මේ වගේ පොඩි පොඩි තීරු ටිකක් හැදෙන්න නම් ඍණ ඇල්ෆා ඉඳලා ධන ඇල්ෆා දක්වා මෙන්න ඕන. නමුත් හොඳට බලන්න අපි මේකේ මේ අවස්ථාවේදී කියන්නේ ටීටා වලදී මේ වගේ පටියක් ගත්තොත් ඒකට අදාළ මේ ඉතිරි භාගය මෙතනින් හැද. මේකේ උඩ කෑල්ල මෙතනින් ගත්තොත් දැන් හිතන්නකෝ මෙතනින් ගත්තයි කියලා. මෙහෙම ගත්තම මේ රූපෙන් මතක් කරන්නම් ඒක. දැන් මේකෙන් මෙහෙම එකක් ගත්තොත් ඒකේ වලල්ල මේකේ මේ පල්ලෙහා කෑල්ලත් ඒකට අදාළ පල්ලෙහා කෑල්ලත් උඩින්ම නිකම්ම නිර්මාණය වෙනවා. ආයි මෙතනින් ගත්තොත් ඒකට අදාළ පල්ලෙහා කෑල්ල කියලා කියන්නේ මෙන්න මේ කෑල්ලත් උඩින් නිකම්ම උඩ එකේම නිර්මාණය වෙනවා. එතකොට ඒ අර පල්ලෙහා කොටස අපිට ආපහු අමුතුවෙන්ම ගන්න අවශ්‍ය නැහැ. මොකද උඩින්ම ඒක පල්ලෙහා කොටස සම්පූර්ණ වෙන හින්දා. ඒක නිසා තමයි මේක බිඳුවේ ඉඳලා 90 දක්වා ගෙනහම ඇති කියලා කියන්නේ. බිඳුවේ ඉඳලා 90 දක්වා ගෙනහම ඇති කියන්නේ. ඒ කියන්නේ මේ වගේ වලල්ලක් ගත්තාම මේ වගේ කොටසක් ගත්තට පස්සේ දැන් ඡාපේ ගත්තොත් ඡාපේ දැන් අපි ආයි මතක් කරනවා මම ඡාපේ ගත්තොත් මේ වගේ කොටසක් ගත්තට පස්සේ ඒකට අදාළ කොටස මෙතනින් හැදෙන්නේ නැහැ. ඒකට අදාළ කොටස මෙතනින් හැදෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේකේ වෙන්නේ මේ වගේ කොටසක් ගත්තට පස්සේ මෙහෙම වලල්ලක් නෙවෙන්නේ. ඒතර මේ කොටස හැදුනා වගේම ඒකට අදාළ කොටස පල්ලෙහාන් හැදෙනවා. පල්ලෙහා කොටස ඡාපයි ආස්තරදී හැදෙන්නේ නැති හින්දා තමයි ඍණ ඇල්ෆා වල ඉඳලා ධන ඇල්ෆා දක්වා ගන්නෙ. අන්න ඒ කොටස තමයි ඔයාට සීමාවක් ගන්නදී ඔයාට අපැහැදිලි වෙන්නේ මොකද එතන වෙන්නේ කියන දේ. එහෙනම් දැන් පැහැදිලි මොකද එහෙම කරන්නේ කියලා. එහෙනම් මේක එනවා සීමාව බිඳුවේ ඉඳලා 5 බෙදීම 2 දක්වා. හරි නේද ඒක? ආයි බලන්න ඒක පැහැදිලි වෙන්නේ නැත්නම් ආයි කියන්න මොකද්ද වෙන්නේ කියලා ඒක තේරුම් ගන්න හරියටම. එහෙනම් මම දැන් හදාගෙන යනවා x බා සමානයි පිටට ගන්නවා නියත කවුද නියත විතර ඉන්නේ මෙතන එනවා 2ක් 5 a වර්ග ඒ ගණේ m එකක් ගන්න පුළුවන් 2ක් 5 a ගණේ m එකක් අනුකලනය නැත්නම් මම මෙහෙම කරනවා මෙතන දෙකේ ඉලක්කම තියෙනවා එතකොට අපිට පුළුවන් කවුරු හදා ගන්නද 2යි sin θ cos θ කියන්නේ කවුද sin 2යි θ එකක් හදා ගන්න පුළුවන් sin 2යි θ බිඳුවේ ඉඳලා 5 බෙදීම 2 දක්වා බෙදීම මෙතන එනවා 5a වර්ග m එකක් 5a වර්ග m එකක් එතන වැඩන්නේ අපිට දෙකේ ඉලක්කම ගත්ත පිටට බිඳුවේ ඉඳලා 5 බෙදීම 2 දක්වා sin θ dθ එකක් එනවා. පැහැදිලි නේද? එහෙනම් එන මෙතන x බා සමානයි මම මේ 5a වර්ග m එකටම මෙයාගේ මෙහෙම කපලා දානවා. හරි ඒතර එනවා ඉස්සරහින් භාගයක් එනවා. sin 2 θ අනුකලනය කරලා මොකක්ද දෙන්නේ? ඍණ cos 2 θ බිඳුවේ ඉඳලා 5 දක්වා බෙදීම 2 බෙදීම cos θ ඍණ බිඳුවේ ඉඳලා 5 බෙදීම 2 දක්වා. එතකොට දෙකේම ඍණ තියෙන ඍණ ලකුණු නිකම්ම කැපිලා යනවා. එතකොට එනවා x බා සමානයි භාගයේ වාරයක්. මෙතන එනවා එතන මේ දෙකයි ඔක්කොම 4 ඉලක්කමක් එනවනේ. 4යි උඩ එනවා a ඉලක්කමක්. ඒක හල්ලම a බෙදීම 4 වාරයක්. දැන් ආයෙත් කරමු. මුලින්ම එනවා කවුද? cos 2යි θ එතකොට එනවා cos 2 වැඩි කිරීම 5 බෙදීම 2 ඍණ cos බිඳුව බෙදීම cos 5 බෙදීම 2 ඍණ cos බිඳුව කියනවා සමානයි x බා සමානයි a බෙදීම 4 වාරයක් මෙතන දෙකට cos 5 කියන්නේ කීයද ඍණ 1යි ඍණ cos බිඳුව කියන්නේ 1යි බෙදීම බිඳුවයි ඍණ 1යි එතකොට මොකද්ද a බෙදීම 4 වාරයක් ඍණ 2 බෙදීම ඍණ 1 කියන ඍණ කැපිලා යනවා
එහෙනම් උත්තරේ කිව්වේ මේ බෙදීම 2යි කියලා නේ බෙදීම 2යි කියලා. එහෙනම් දැන් දන්නවා අපි මොකද්ද? කුහර අර්ධ ගෝලයක. එහෙනම් කොහොමද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ? මේ බෙදීම 2ක තුර. එහෙනම් මෙතනත් කියන්න ඕනේ මොකද්ද? අනිවාර්යයෙන්ම හැම ගුරුත්ව කේන්ද්‍රයේ තියරියක්ම සාධනය කරන්න කලින් ඔයා මොකද්ද කියන්න ඕනේ? මේ අන්ද රූපේ විස්තර කරන්න මොකක්ද එහෙනම් මේක අපි ගන්නවා කුහරාර්ධ අරේ වෙච්ච කුහරාර්ධ ගෝලයක සම්මිතික අක්ෂය x අක්ෂය ඔස්සේද ඊට ලම්බක අක්ෂයද y අක්ෂය වේ x අක්ෂයේ සිට θ කෝණයක් ආපාදනය කරන රේඛාවට d θ කෝණයක් ආපාදනය කරන මේ කොටසක ස්කන්ධය අපි ගන්න කවුරු කියලාද dm කියලා සලකනවා. එහෙනම් ඒක අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒක මම ඔයාලට පැහැදිලි කරලා ඇති. ඊට පස්සේ අනිවාර්යෙන් ලියන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංකයක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. එහෙනම් අපි ගන්න මේක කවුද? x භාග මේක x අක්ෂය ඔස්සේ සම්මිතික බැවින් y භාග සමානයි මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. එහෙනම් අපිට ගුරුත්ව කේන්ද්‍රය ලියන්න පුළුවන් මේකේ g කියන එක නා කවුද? a බෙදීම 2කම බිඳුව කියලා ලියන්න පුළුවන්. පැහැදිලි එහෙනම් කුහර අර්ධ ගෝලීය ගුරුත්ව කේන්ද්‍රය අපිට ওই විදිහට සාධනය කරගන්න පුළුවන්. අන්තිම තීරිය විදිහට මොකද භාවිතා කරන්නේ මොකද්ද? කුහර කේතුවේ ගුරුත්ව කේන්ද්‍රය සාධනය කිරීම. කුහර කේතුවේ ගුරුත්ව කේන්ද්‍රය සාධනය කරන තමයි අපි යන්නේ. ඒ කියන්නේ මොකද්ද මේක අපේ තියෙන අන්තිම තීරිය. එහෙනම් දැන් අපි යමු අපේ කුහර කේතුවේ කොහොමද තීරිය සාධනය කරන්න කියලා. අපි මේ විදිහට අර විදිහටම රූපයක් අඳගමු. මේකත් හරිම ලේසියි අර විදිහම තමයි. කේතුවක් ඇඳලා y උස x වෙච්ච හේතුවක් අර a කියලා ගමු. ඒතර අපි දැන් ලියන්න ඕනේ මොකද්ද? අපි කරන නිර්මාණය ලියන්න ඕනේ. ඔයාලට පැහැදිලි. මම ඔයාලට නිතරම මතක් කරන්නේ මොකද්ද? කෝණය ඇසුරෙන් ගුරුත්ව කේන්ද්‍රයේ සාධනය කරන අවස්ථා තුනයි තියෙන්නේ. ඡාපය, ආස්තරය සහ අනිත් එක කවුද? කුහරාර්ධ ගෝලය. නම් මෙයා දුර විශ්ින් තමයි යන්නේ. එහෙනම් අපි ගන්නවා මේකෙත් මොකද්ද? x දුරකින් පිහිටන x දුරකින් පිහිටන dx ඝනකම x දුරකින් පිහිටන dx ඝනකම කවුද? වෘත්ත කොටසක් ගන්න මෙන්න මේ වගේ x දුරකින් පිහිටන dx ඝනකම. එහෙනම් අපි ගමු එයාගේ හරිය y කියලා ගමු. x දුරකින් පිහිටන. පැහැදිලි කරපුවානේ මේ x දුරකින් පිහිටන dx ඝනකම කොටසක් ගත්තා. මේ තියන්නේ. එතකොට මාත් අර මම අර විදිහටම දැන් එයාවත් පිටට ගත්තොත් බලන්න මෙයාගෙන් ඔන්න ඔහොම කොටස. හරි නේද? මෙයාගේ පිටට ගත්තා මෙන්න මෙහෙම කොටසක් නේද? ඒතර මේක සිලින්ඩරයක්ද? මෙතන සිලින්ඩරයක් නෙවෙයි. නමුත් අපි ගත්තේ මොකද්ද? අපි මෙතන ගත්තේ මොකද්ද? මොන ඝනකම එකක්ද? මේ ඝනකම කවුද? dx කියලා ගත්තේ. මේ ඝනකම කවුරු ගත්තේ? dx කියලා ගත්තා. අනේ එහෙනම් එතන ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් එතන ප්‍රශ්නයක් එනවා. එහෙනම් මෙතන ගත්තොත් මේ රේඛාව අපි alpha alpha කියලා ගත්තොත් මෙතනත් alpha එනවා. ඒතර මෙන්න මෙතනත් alpha කියලා ගන්නවා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් වෙනවන්නේ නේද? අපි ගත්තේ dx කියලා ඝනකම. නේ? dx ඝනකම. දැන් අපි අර විදිහටම ලියන්න යනවා. ඒතර වල මොකද්ද මේ කියන්නේ මං කියන්නේ කියලා පැහැදිලි වෙයි. එහෙනම් අපි ගත්තා මෙතන y කියලා ගත්තොත් අපිට පුළුවන් මොකද්ද? මේකේ y කියන එක ගන්න පුළුවන් y සමානයි කවුද? x tan alpha. y සමාන x tan alpha. මේකෙත් ලියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක ස්කන්ධය සමානයි m විදිහට ගන්නවා. එහෙනම් මේක අපි ගමු dm කියලා. කවුද මේකේ dm වෙන්නේ? dm සමානයි කවුද මේකෙත්? 2πy dx m කියන ඔන්න උතන ප්‍රශ්නේ. 2πy dx මේක අපි ගත්ත y කියලා ගත්ත මෙන්න මේකේ අර. දැන් බලන්න දැන් අංගිමල්ලි මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? dx කියලා ගත්තේ මෙයා. නේ? දැන් මේක තියෙන්නේ මෙහෙමනේ මේ හරි සිලින්ඩර් ආකාර කොටසක් විතර නෙමෙයි මේක තියෙන්නේ මෙහෙම. ඇයි මේක උපතින්ම බෑවුමක් මේ. මේක උපතින්ම බෑවුමක් කියන්නේ. එතකොට අපි මේකේ වර්ගඵලය දැන් අපිට ඇවිල්ලා තියෙන මෙහෙම වක්‍රාකාර කොටස මෙන්න මෙහෙම තියෙන්නේ. අපි මෙහෙම සිරස් එකෙන් වර්ගඵලයෙන් මේක සිරස් ඝනකමින් වැඩි කරොත් මේක අපිට හරි පෘෂ්ඨ වර්ගඵලය එයිද අපිට? නෑ. අපි වැඩි කරන්න ඕනේ මෙන්න මේ ආනත පෘෂ්ඨ වර්ගඵලයෙන්. එහෙනම් මේක dx නම් අපිට මේක ගන්න වෙනවා කවුද? dx sec alpha කියලා. බද්ධ පාදයෙන් කරන. එහෙනම් මෙතන dx කින් වැඩි කරලා හරියන්නේ නෑ. කාගෙන් වැඩි කරන්න ඕනේ? dx sec alpha ගෙන් තමයි මොකද වෙන්න ඕනේ මේක? වැඩි වෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔයගොල්ලෝ දුවන්න ඕනේ මේ ගානට අනුව. ඒ කියන්නේ මේ තියරි එක මතක තියාගන්න තියෙන මේ කොටස විතරයි. කවුද? dx sec alpha කියන එක තමයි මෙතන එන්නේ. පැහැදිලිද ඒක? හරි. එහෙනම් මෙතන එනවා. අපිට මෙතන ගන්න පුළුවන් ඊට පස්සේ dn සමානයි
2යි 5 y කියන්නේ කවුද එතකොට y කියන්නේ x tan alpha sec alpha dx m කියලා වෙනවා සරලවම වැඩේ කොට දාගත්තා හරි නේද එහෙනම් දැන් අපි මොකක්ද දන්නේ අපි x bar සමානයි x dm බෙදීම dm අනුකලන ලකුණ එතකොට මේකේ x කියන එක්කෙනා මේකේ x කියන එක්කෙනා මොකද්ද අපි මේ dm කියලා ගන්න එක්කෙනාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන තිරස් දුර මේකේ සීමාව ගන්න වෙන්නේ. එතකොට කොහෙද දක්වාද අපිට මේ වගේ කොටස් අපිට අඳින්න පුළුවන් කොහෙද බිඳුවේ සිට s දක්වා අඳින්න පුළුවන් අපිට පුළුවන් x bar සමානයි බිඳුවේ සිට s දක්වා x dm බෙදීම නැත්නම් අපිට පුළුවන් x කියන එක්කෙනා කවුද ගන්න මේක x කියන්නේ කවුද කෙලින්ම x ම තමයි මෙතන තියෙන තිරස් දුර x ම තමයි x dm කියන්නේ කවුද 2යි 5 x tan alpha sec alpha dx m කියලා එනවා බිඳුවේ සිට s දක්වා dm කියන්නේ කවුද 2යි 5x tan alpha sec alpha dx m කියලා එනවා. එහෙනම් මම දැන් අර ටික මකනවා. ඒ ටික අපි දැන් අවශ්‍ය ටික ගත්තා. එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? x bar සමානයි අපිට පුළුවන් මේගොල්ලන්ගේ නියත පිටට ගන්න. දැන් කවුද මේකේ විචල්‍ය? මේකේ විචල්‍ය dx කියන එක මේකේ විචල්‍ය දුර ඇසුරින් තමයි. එහෙනම් මේ කෝණ කට්ටිය ඉස්සරහට ගන්න පුළුවන්. එහෙනම් එනවා අපිට කවුද? 2යි 5 tan alpha sec alpha පිටට ගන්නවා. 2යි 5 tan alpha sec alpha පිටට ගත්තට පස්සේ අනුකලනය බිඳුවේ සිට s දක්වා ඉතුරු වෙන්නේ කවුද? x වර්ගයේ dx එක. එන්න මකරුව ගත්තා. x වර්ගයේ dx එකක් බෙදීම මෙතනත් පුළුවන් අපිට 2යි 5 tan alpha sec alpha පිටට ගන්න. මෙහෙම උගත ඉතුරුන බිඳුව සිට s දක්වා කවුද? x dx එකක් ඉතුරු වෙනවා. x dx එකක් ඉතුරු වෙන නම් එනවා මෙයාට මෙයා සම්පූර්ණයෙන් මොන වෙනවද? කැපිලා යනවා. එහෙනම් ඉතුරු වෙනවා x bar සමානයි x වර්ගයේ අනුකලනය කරලා පස්සේ කවුද අපිට ගන්න පුළුවන්? x ඝනයේ බෙදීම 3යි බිඳුවේ සිට s දක්වා බෙදීම x කියන එක නම අනුකලනය කරලා පස්සේ එනවා අපිට මොකද්ද? x වර්ගයේ බෙදීම 2යි බිඳුවේ සිට s දක්වා ඉතුරු වෙනවා මොකද්ද? x bar සමානයි h ඝනයේ බෙදීම 3 බෙදීම h වර්ගයේ බෙදීම දෙක මොකද? බිඳුව ආසිරට පස්සේ වැඩක් වෙන්නේ නැති නිසා එහෙනම් මේ h වර්ගයට මෙහා කැපිලා ගිහින් අපිට නම් x bar කියන එක යනවා 2යි h බෙදීම 3ක් කියලා. දැන් ඔයාලට ආයෙ මම මතක් කරන්න ඕනේ මොකද්ද? අර විදිහටම ලියන්න ඕනේ මොකද්ද අර අපි කරපු නිර්මාණය කරන්න ඕනේ හේතුවේ x දුරකින් පිටින dx ගණකම කොටස කියලා අරගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන් මෙතන ලියන්න ඕනේ මොකද්ද? මේක x අක්ෂය ඔස්සේ සම්මිතික බැවින් කවුද? x y bar කියන එක්කෙනා බිඳුවක් කියන මේ කණ්ඩාංකය අපිට ලියන්න පුළුවන්. වෘත්ත කේන්ද්‍රය 2යි h බෙදීම 3කම බිඳුව. එහෙනම් දැන් අපි තියරි කොටස් ටික ඉවර. එහෙනම් අපිට දැන් තියෙන ඉස්සරහට මොකද්ද? ගණන් ටික හදලා කොට දාගන්න. එහෙනම් අපි දැන් මේ අවසාන තියරි විදිහට ඉවර කරලා දැම්ම කුහරක හේතුවේ ගුරුත්ව කේන්ද්‍රයේ සාධනය. අද අපි අපේ අලුත් ගාන හදන්න. මොකද අපි ගාන මේක මොකක්ද තියෙන්නේ? දැන් අපි කලින් කරපු ගණන් වල තිබ්බේ ඔක්කොම සම්බන්ධ වෙච්චානේ. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? ඝනාර්ථ ගෝලයකින් ඝන හේතුව මොනවා කරලා තියෙනවද? ඉවත් කරලා තියෙනවා. ඝනාර්ථ ගෝලයකින් ඝන හේතුවක් ඉවත් කරලා තියෙනවා. අපි හිතමු මේක අරය A වෙච්ච කියලා. එහෙනම් අරය A වෙච්ච ඝනාර්ථ ගෝලයකින් අරය A වෙච්ච ඝන හේතුවක් ඉවත් කරලා තියෙනවා. අපිට කියන මේ ඉවත් වූ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කියලා. එහෙනම් අපි ගාන හදන්න. සරල වැඩක් තියෙන මොකද්ද? මං කිව්වා එයාට මේ වගේ දෙයක් කරන්න මොකද්ද වගුවක් ගහගන්න කියලා. එහෙනම් මේකේ වගුව ගහගමු මෙතනින්. රූපය ස්කන්ධය x bar y bar රූපේ ස්කන්ධය x bar y bar නැත්නම් අපි මේක ලියන්න පුළුවන් මොකද්ද? x අක්ෂයේ y අක්ෂයේ සිට දුර x අක්ෂයේ සිට දුර. පැහැදිලි එහෙනම් රූපය ගත්තොත් මුලින්ම ඇඳුවත් ඝනාර්ථ ගෝලයක්. රූපය ගත්තොත් මුලින්ම ඇඳා ඝනාර්ථ ගෝලයක්. ඝනාර්ථ ගෝලයේ ස්කන්ධය මොකද? අපි ලියන්න ඕන අනිවාර්යයෙන්ම ඒකක පරිමාවක ස්කන්ධය සිම්පල් m විතර ගමු. ඒකක පරිමාවක ස්කන්ධය සිම්පල් m කියලා ගමු. එහෙනම් එනවා රූපේ මේක එනවා. ස්කන්ධය මොකක්ද දෙන්නේ? ඝනාර්ථ ගෝලයක. සම්පූර්ණ ගෝලයක නම් 3න් 4යි 5a ඝණය. අර්ධ ගෝලයකින්ද මෙතන එනවා 3න් 2යි 5a ඝණය m කියලා එනවා. ඊට පස්සේ හේතුවක් ගත්තොත් මොකක්ද දෙන්නේ? 3න් 1යි 5r වර්ග h. එහෙනම් මේක එනවා 5a වර්ග h කියන්නේ a ම තමයි. එතනක් තියෙන්නේ a ඝණයම තමයි පැහැදිලි කියලා හිතනවා. එහෙනම් අපිට පුළුවන් මේ බලන්න මේ හැම එකම නිකන් 5a ඝණය මේකලු තියෙනද අපිට ලේසි වැඩේ කරගන්න. මෙන්න මෙහෙම දෙයක් කරතේ. අපිට පුළුවන් මෙයාව ගන්න. මෙයාව අපි ගත්තොත් කැපිටල් M කියලා. මෙයා යන කවුද දෙකක් m කියලා එනවා. මෙයාව ගත්තොත් කැපිටල් M කියලා මෙයාව එනවා 2යි m කියලා. ඒක මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා කලින්.
ඉතිරි වෙච්ච ටික කවුද එන්නේ? මෙන්න මේ කොටස. එහෙනම් මේ කොටස එන්නේ කවුද? මෙයාගේ මේ ලොකු එක්කෙනාගේ මෙන්න මෙයාව අඩු වෙන්න ඕනේ. එහෙනම් කවුද එන්න ඕනේ? 2 m ඍණ m කියන්නේ කවුද? m කියලා එනවා. y අක්ෂයේ සිට දුර. ගුරුත්ව කේන්ද්‍රය කවුද? 3i a බෙදීම 8යි. 3i a බෙදීම 8යි නේ. 3i a බෙදීම 8යි. ඊට පස්සේ ආධාර කේන්ද්‍රවල දුර කීයද එන්නේ? h බෙදීම 4යි. ශීර්ෂයේ ඉඳලා නම් 3i h බෙදීම 4යි. ආධාර කේන්ද්‍ර නම් h බෙදීම 4යි කියන්නේ කවුද? a බෙදීම 4යි. මෙයා මොකද්ද? මෙයා දුරට x බා කෙරෙනවා. මේ හැම එකම සම්මිතිකින්ද බිඳුවක් කෙරෙනවා. එහෙනම් දැන් දන්නවා මොකද්ද? x බා සිග්මා mi සමානයි සිග්මා xi mi කියලා මේ සරල ගාණක් හිමීට වැඩේ කොට දාගෙන යන්න. එහෙනම් x බා mi කියන්නේ කවුද? සමස්ත ස්කන්ධය මෙතන ඉතුරු වෙන්නේ කැපිටල් M කියලා. ඇයි මම මෙතන අඩු කරේ මෙතන තිබ්බ එක්කෙනාගෙන් මේක ඉවත් වෙච්ච හින්දා සම්පූර්ණ එකකින් කොටසක් ඉවත් වුන හින්දා. සිග්මා xi mi. එහෙනම් මොකක්ද වෙන්නේ මෙතන? ඊළඟට 2m වැඩි කිරීම 3i a බෙදීම 8 ඉවත් කරපු හින්දා මැද වෙනවා ඍණ ලකුණක්. ඔයාලට මතකයිද මම කලින් ගානේ එකතු කරා. ඊයේ එකතුවක් වෙච්ච හින්දා අලුතෙන් කෑල්ලක්. m වැඩි කිරීම a බෙදීම 4 m වැඩි කිරීම a බෙදීම 4. එහෙනම් බලන්න හැම එකෙම m එකක් කැපිලා යනවා. හැම එකෙම m එකක් කැපිලා යනවා. ඊට පස්සේ එනවා x බා සමානයි. මෙතන එනවා කවුද? 6i a බෙදීම 8 ඍණ a බෙදීම 4යි. එහෙනම් x බා සමානයි 6i a බෙදීම මේක අපිට පුළුවන් මෙහෙම කරන්න. මෙතන කැපිලා යනවා 4යි කියලා. එතන එනවා 3i a බෙදීම 4 පොදු හරය 4 2ක් a කියලා එනවා. x බා සමානයි කීයද? a බෙදීම 2යි. එහෙනම් x බා සමානයි a බෙදීම 2යි කියලා එනවා. මේක අපි කියන්නේ මොකද්ද? මේක y අක්ෂය ඔස්සේ නැත්නම් x අක්ෂය ඔස්සේ සම්මිතික බැවින් y බා සමානයි බිඳුව. එහෙනම් මේකේ ගුරුත්ව කේන්ද්‍රය වෙනවා කවුද? a බෙදීම 2 උතුරින් කියලා. ඊට පස්සේ අපිට ගාණ කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මේක මෙන්න මේ පරිධිය ලක්ෂයකින් එල්ලුවට පස්සේ මේක පරිධිය ලක්ෂයකින් එල්ලුවට පස්සේ සම්මිතික අක්ෂය සිරසට දරන ආණතිය මොකක්ද කියලා. මේක පරිධිය ලක්ෂයකින් එල්ලුවට පස්සේ සම්මිතික අක්ෂය සිරසට දරන ආණතිය මොකක්ද කියලා. එහෙනම් මේක බලමු. මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මෙතනින් තමයි දැන් ඔය කියන සමස්ත ගුරුත්ව කේන්ද්‍රය පිටන්නේ කවුද? a බෙදීම 2 දුරකින් තමයි දැන් පිහිටන්නේ. අපෙන් අහනවා සම්මිතික අක්ෂය කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයා සිරසට දරන ආණතිය කියන්නේ මේක වුණේ තමයි අපින් කියන්නේ. ඇයි මේක සිරස් මෙන්න මේක දැන් අනිවාර්යයෙන්ම මේක බර දැන් මෙහෙම තියෙන එකක්. මෙහෙම කෙලින් වෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම බර ලම්බකව ක්‍රියා කරන්න ඕනේ. බර ලම්බකව ක්‍රියා කරද්දී මේ පෘෂ්ඨය මෙහෙම කෙලින් එනවා. මේක මෙහෙම හරහා යනවා. සාමාන්‍ය රූප ගත්තොත් මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්නේ. මෙන්න මෙතන ඩීට කොන තමයි අහන්නේ අපි. පැහැදිලිව කතාව ඔන්න ඔය ඩීට කොන තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට ඒක ගන්න පුළුවන් නිකම්ම මෙතන θ. එතකොට මොකද්ද මේ තියෙන a බෙදීම 2යි. මේ දුර a නම් අපිට කිලෝමීටර ඉතින් මොකද්ද tan θ සමානයි. සම්මුඛ පාද බෙදීම බද්ධ පාදයේ a බෙදීම 2 කැපිලා කියන θ සමානයි tan inverse 2යි කියන θ සමානයි tan inverse 2යි කියලා නිකම්ම කොට දාගන්න පුළුවන්. එහෙනම් දැන් පැහැදිලි නංගිය මල්ලිය කොහොමද ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ ගාණක් හදන්න. එහෙනම් අද අපේ තුන්වෙනි වීඩියෝ එකකින් ගුරුත්ව කේන්ද්‍රයේ තීරිය ඔක්කොම ඉවරයි. අපේ තුන්වෙනි වීඩියෝ එකකින් ගුරුත්ව කේන්ද්‍රයේ තීරිය සියල්ලම ඉවරයි. එහෙනම් අපිට දැන් පුළුවන් මොකද්ද? ඊළඟ වීඩියෝ එකකින් ගණන් වලට අවශ්‍ය සියලුම දේවල්, ඒ කියන්නේ ගණන් ටික අපිට නිකම්ම කොට දාගන්න අවශ්‍ය දැනුම ටිකක් මම දෙනවත් ඊළඟට තමයි. ඔයා ඊළඟ දවසේ වීඩියෝ එක ලෑස්ති වෙද්දී මොකද්ද බලන්න අද ඩිස්ක්‍රිප්ෂන් එකට අද නෝට් එකට අදාළ තීරිය ටික දීලා ඇති, නෝට් එකක් දීලා ඇති. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ මොකද්ද? ඝනාර්ධ ගෝලයෙන් නැත්නම් කුහරාර්ධ ගෝලයෙන් ඝනාර්ධ ගෝලය අපෝහණය කරන එකයි. ඊට පස්සේ ඝන හේතුව. මොකද්ද ඝන හේතුව නෙමෙයි. මොකද්ද ඔයා කරන්න ඕනේ? කුහරාර්ධ ගෝලයෙන් ඝනාර්ධ ගෝලය අපෝහණය කරන එකයි. වෘත ඡාපයෙන් වෘත ආස්තරය අපෝහණය කරන එක කරලා තියන්න ඕනේ. ලබන සතියේ නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාට ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. ඊට අමතරව අපි ගණන් සීරීස් එකට යන්නේ. දැන් තමයි අපි අමාරු ගණන් ටික කොට දාගන්නේ. කොහොමද ගුරුත්ව කේන්ද්‍රය ගානට අපි කොහොමද ලකුණු ටික කොට දාගන්නේ. අන්තිම කෑල්ල, ඒ කියන්නේ සමතුලිත කොටසකට ඉන්නේ කොහෙද? අන්නේ කෑල්ල කොට දාගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය දැනුම ඊළඟ වීඩියෝ එකෙන් දෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. කොහොමද වැඩේ කොට දාගන්නේ කියන එක එතනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලට පුළුවන් 100%ක්ම හදන්න බැරි වුණාට අර සමතුලිත කෑල්ල හැර සියලුම ගණන් පාස් පේපර් වලදී දින එක ඔයාලට කොට දාගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. අනිවාර්යයෙන්ම වැඩ ටික කොට දාගන්න කොහොම හරි කළා. මේ දවස් ටිකේ තව තියෙන හරියටම මාස දෙකක් වගේ ප්‍රමාණයක් කොහොම හරි කළා වැඩ ටික කොට දාගන්න ඕගොල්ලන්ට ජය වේවා.